පොහොය දින සාකච්ඡාව. අද පොහොය දින සාකච්ඡාවට සුපුරුදු පරිදි අප ආරාධනා කළා පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේට සහ පූජ්‍ය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට. ඔබ දන්නවා එක් එක් පුද්ගලයා අන්‍යයන්ගෙන් වෙනස් වන්නේ ඒ පුද්ගලයා තුළ තිබෙන ගුණාංග මතයි. ඒ ගුණාංග අතර වඩාත් වැදගත් වන ගුණාංගයක් වන්නේ ඒ පුද්ගලයා සතු ඥාන ශක්තියයි. දැන් ඥානය කියලා කිව්වහම ඇත්තටම එක් එක් පුද්ගලයා තුළ තිබෙන ඥාන ශක්තිය විවිධාකාරයි වෙනස් වෙනවා. ඒ නිසා මතු පිටින් අපි මේ ඥානය කියන වචනේ දිහා බැලුවාම බොහොම සරල අර්ථයක් වශයෙන් දැනුණත් එහෙම සරල වචනයක් වශයෙන් දැනුණත් ඇත්තට මේ ඥානය කියන එක ඊටාත්ම ගැඹුරු ඊටාත්ම ප්‍රභේද රසකට විදහා දක්වන්න පුළුවන් අරුතක් ඇති වචනයක් බව අපට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයට අනුව ත්‍රිපිටකයේ එන ඒ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගෙහි සඳහන් වෙන ආකාරයට මේ ඥානය ප්‍රභේද රසකට වෙන්කොට හුවා දක්වා තිබෙනවා. ඒ නිසා අප අදහස් කරනවා අද පොහොය දින සාකච්ඡා වැඩසටහනින් අපේ ගරු ස්වාමින් වහන්සේලා සමග මේ කියන මේ ඥානය විග්‍රහ කරන්නේ කොහොමද? ඒ පිළිබඳව අපට වඩාත් පුළුල් අරුතක් ලබා ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්නට. මා කැමැති අපේ පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ වෙත යොමු වන්න. ස්වාමින් වහන්සේ දැන් මේ කියන මේ පටිසම්භිදා මග්ගෙහි සඳහන් වන ආකාරයට මේ ප්‍රවේද රසකින් විග්‍රහ කරන මේ ඥානය කොහොමද ඇත්තටම මේ පිළිබඳව අපිට කිසියම් විදිහක හැඳින්වීමක් කරන්න පුළුවන්ද? ඇත්තම බුදුදහමේ දැක්වෙන ඥානය නැත්නම් ප්‍රඥාව විශේෂයෙන් අවශ්‍යම දෙයක් හැටියට. මොකද හැමතැනම කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. ඒ කියන්නේ ප්‍රඥාව ලබා ගන්න සමාධිය ඕනේ, සමාධිය ලබා ගන්න සීලය ඕනේ. ඒතකොට මේ ප්‍රඥාව කියන්නේ එයි මේ ප්‍රඥාවක් නැත්නම් අපිට මේ කරදර දුක් වලින් නිදහස් වෙන්න බැරි නිසායි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිව්වේ මේ ප්‍රඥාව කියන එක තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහොම කාලයක් මහන්සි වෙලා මේ දුක කියන මූලික ප්‍රශ්නෙට විසඳුමක් හැටියට ඇති කරගත්ත නුවණ තමයි සම්බුද්ධත්වයේ කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම මේක අවස්ථාවල මේ විස්තර කරලා තියෙනවා. දැන් බුදුදහම විභජ්‍යවාදී කියලා කියනවා. උඩට බෙදලා විස්තර කරපු දහමක් තමයි බුදුදහම. ඒ නිසා මේ ප්‍රඥාවත් ප්‍රභේද හැටියට 73ක් විස්තර කරලා තියෙනවා. තිසත්ත්‍ය ඥාන කියලා තියෙනවා. ඒතකොට මේ 73 විස්තර කරපු එක තමයි පටිසම්භිදා මාර්ගයේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඥානයක් ගැන විස්තර කරනකොට අපිට කොච්චර ඥානෙ තියෙනවද කියලා මේ තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ අපිට පුළුවන් හැටියට අපිට ඒක විස්තර කරන්න උත්සාහයක් කරමු. බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන ඒ වගේදී සමහර අවස්ථාවල බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරන්ට බාර දීලා ටිකක් ධර්ම දේශනා කළා. සාරිපුත්තේ ඔබට වැටහිවා කියලා ඊටු ටික සරියුත් හාමුදුරුවෝ ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්නේ සරියුත් හාමුදුරුවෝයි මේ ඥාන අතුරින් ඉහළට තනතුරක් තියෙන්නේ. ඉතින් ඒ සරියුත් හාමුදුරුවෝ විස්තර කරලා තියෙන ඒව තමයි හුඟක් විට පටිසම්භිදා මාර්ගයේ තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ණය අනුව ක්‍රමය අනුව. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන ප්‍රඥාව නොඑක ආකාර විදිහට මේ පටිසම්භිදා මාර්ගයේ බොහොම හොඳට සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඒ ඥාන එකින් එකට වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඥානයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් නිවනට යෑම විතරක් නෙමෙයි සාමාන්‍ය භෞතික ලෝකේ උනා දියුණුවක් පුද්ගලයාට හදා ගන්න පුළුවන්. දැන් මූඩ පුද්ගලයෙකුට දියුණු වෙන්න හරි අමාරුයි. එයා ව්‍යාපාරයක් කළත් වෙන දෙයක් කළත් නුවණ අවශ්‍යම වෙනවා. ඒ නිසා නුවණක් කියන එකක් මොකද්ද කියන එක මේක හොඳට විස්තර කරලා තිනවා විවිධ පැති වලින්. ඒ කියන්නේ ප්‍රභේද නුවණින්ම ප්‍රභේද 73ක් තියෙනවා. ඒක සාමාන්‍ය අය හිතක් දියුණු කරොත් 67ක් විතර ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට විතර සුවිශේෂ තව නුවණ 6ක් තියෙනවා. ඒකට ඔක්කොම 73ක්. ඒ බුදුරජාණන් වහන්සේට තියෙන නුවණ විතරක් ෂඩ් අසාධාරණ ඥාන හැටියට ඒවා විස්තර කරනවා. ඒක අයිත් බුදු කෙනෙකුට විතරයි ගන්න පුළුවන්. නමුත් අනිත් ඥාන පුද්ගලයන්ට දියුණු කරන්න පුළුවන් හැටියට තමයි බුදුදහමේ මෙතන පෙන්වන්නේ. ඒ නිසා ඥානයක් කියලා කියන්නේ කිසියම් දේවල් නිවැරදි විදිහට වටහා ගන්න තියෙන හිතේ තියෙන ශක්තිය හැකියාව කියන එකයි කෙටියෙන් ඥානය ගැන විස්තර කරන්න පුළුවන්. මම කැමති මේ හැඳින්වීම වෙනත් තවත් පැතකඩකින් බලන්න පුළුවන් නම් අපේ දොළොස්වල උදිත ස්වාමීන් වහන්සේ. ඔව්. අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර මඩවල උපාලි නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි
රොස්මන් මහත්මයා අපි අද කතා කරන්නේ පටිසම්භිදා මග්ගපාළියේ එන මේකට දක්වලා තියෙන ඥාන කතා කියලා පොතේ. මේ ඥානයන් පිළිබඳ විස්තරාර්ථ කතා. අපේ ස්වාමින් වහන්සේ සිහිපත් කළා මේ ඥානයන් පිළිබඳ කතා කිරීමේදී අපිට පරිපූර්ණ වශයෙන් කතා කරන්න බෑ. අපි යම්කිසි මට්ටමකට මේක තේරුම් ගන්න මහන්සි ගනිමු කියලා. ඇත්තටම ඒ වගේ පරම ගම්බීර මාත්‍රිකා ටිකක් මේ තෙසැත්තෑ ඥාන කියලා විස්තර කරලා දීලා තියෙන්නේ. ඒකේ විශේෂයෙන්ම මේ ඥානය කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න මම මේ පළවෙනි ඥානය පිළිබඳ විස්තරයක් නෙවෙයි වචන හඳුන්වා දීමක් කෙටියෙන් කරන්නම්. ඒකේ තියෙනවා මෙහෙම තං පජානනා පඤ්ඤා කියලා. තං පජානනා පඤ්ඤා කියන්නේ ඒ කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නවා. උන්වහන්සේ ඒක අවබෝධ කරගෙන ඉන්නේ. ඔය එක එක කරුණක් ගානෙම උන්වහන්සේ තුල පැවති අවබෝධය තමයි මේ ප්‍රඥාව නැත්තම් ඥානය කියලා විස්තර කරලා තියෙන්නේ. උන්වහන්සේ සම්බන්ධ කාරණා 73ක් පිළිබඳ අවබෝධයක් තෙසැත්තෑ ඥාන කියලා විස්තර කරනවා. විශේෂයෙන් මේවා ඉගෙන ගන්න පුදුමාකාර විදිහට අපේ ජීවිතය තුළ මේ දහම් දැනුම දියුණු කරගන්න මහෝපකාරී වෙන ග්‍රන්ථයක් පටිසම්භිදා මග්ගපාළිය. ඔව් මහත්මයා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක් දිහා බලලා කෙනෙකුගේ ඇසුර නිරීක්ෂණය කළා එහෙම නැත්නම් ඔහු කියන දේ ඇහුම්කම් දීලා අපි කියන ඥානවන්ත පුද්ගලයෙක් කියලා. නමුත් ඇත්තටම මේ ඥානවන්තකම හා මේ පටිසම්භිදා මග්ගේන ප්‍රභේද පිළිබඳව විග්‍රහ කරලා බැලුවාම මම හිතන්නේ ඇත්තටම මේ ඥානය කියන අදහසේ ඇති සංකීර්ණ ස්වභාවය මනමින් අවබෝධ කර ගැනීමේ පුළුවන්කමක් අපට තිබෙනවා. ඒ නිසා තමයි අද මේ පිළිබඳව වඩාත් පුළුල් ලෙස අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අනුව මම කලින් මුලින්ම කැමති අපේ මඩවල උපාලි ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට. දැන් මෙහිදී එනවා අපි ඉස්සෙල්ලාම අහනවා සුතමේ ඥානය කියලා. දැන් සුතමේ ඥානය කියනින් ඇත්තටම මේ මග්ගෙහි සඳහන් වන්නේ කොයි ආකාරයකටද? ඔව් දැන් සුත කියන්නේ අහන දී සම්බන්ධවයි. ඒතකොට සුතමේ ඥානය කියලා කියන්නේ අහලා ලබා ගන්න පුළුවන් ඥානයක්. ඒ කියන්නේ කෙනෙක් දැන් හුඟක් විට දැන් අද කාලේ වුණත් ඉතින් හුඟක් ගුරුවරු උගන්වනවා. ඉතින් ළමයි අහගෙන ඉන්නවා. දැන් නම් බුදුහාමුදුරන්ගේ කාලේ වගේ නේ පොතපතක් තියෙනවා. ඉතින් පොතපත් බලලා හරි තමු ලබා ගන්නවා ඉස්සෙල්ලා දැනුම. නමුත් දැන් කෙනෙකුට කිව්ව තරමටම තේරෙන්නේ නැත්නේ. ඒතකොට ඒ කියන්නේ ඇහෙන දේවල් ලොකුගේම ඥානයක් නෑ. ඒ නිසානේ සමහරව අයිස්සරයක් අහන්නේ අයිත් කියන්නේ කියලා. ඒතකොට අයිත් කියන දෙවෙනි සැරේට සමහර විට එයාට තේරෙනවා දෙයක්. ඒතකොට ඥානයක් කියලා කියන්නේ සුත්තමේ දේට විතරක් නෙමෙයි අහලා උගත්කම විතරක් නෙමෙයි අහනකොට එයාට පුද්ගලයාට ඒ ගැන වැටහීමක් ඉන්නත් ඕනේ. ආන්ගේ වැටහීමේ ප්‍රඥාවට තමයි සුත්තමේ ඥානය කියලා කියන්නේ. දැන් බුදුදහමේ තියෙන ඥානය ඊළඟ හොඳට ඒක ඊටාම මෙනෙමින් කළොත් ඒකට කියනවා ප්‍රඥා කියලා. ඒකට කියන්නේ ප්‍රකර්ෂයෙන් ලබා ගන්න දැනුම. ඥා කියන අර්ථය තේරුම මේ දැන ගැනීම කියන එකයි. ඒ හින්දා තමයි විඥානය කියන්නේ විඥානය. ඒක සාමාන්‍යයෙන් දැනගන්නවා. ඒතකොට අපිට ඥානය ප්‍රකර්ෂණයෙන් ඒදී අවබෝධ වුණොත් දැන් බලන්න පාසලේ ගිහලා ඉගෙන ගන්න ඔකෝම ළමයි සමත් වෙන්නේ නැහැ නේ. ඒතකොට මේ පන්ති වල ඉන්න අය සමහරු සමත් වෙනවා. සමහරු සමත් වෙන්නේ නැහැ. ඒතකොට ඒකෙන් තියෙන සමහරුන්ට ඇහුණු තරමට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඇහෙන එකක් ඒවා හිත පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒ ඇහිච්ච එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තේරුම් ගැනීම කියන එක තමයි අර ඥානය කියලා කියන්නේ. ඒකට කියනවා සුතමේ ඥානය කියලා. මේ සම්බන්ධව ගොඩාක් විස්තර සඳහන් කරලා තියෙනවා. කෙටියෙන්ම කියතොත් අපි අහන දේ පිළිබඳ දැනුම කියන එකයි. අහන දේ පිළිබඳ ප්‍රඥාව කියන එකයි සුතමේ ඥානය කියලා කියන්නේ. දැන් මේ කියන සුත්තමේ ඥානය පිළිබඳවත් අපිට දෙආකාරයකින් හිතන්න පුළුවන්කම තිබෙනවා කියලා හිතන්න පුළුවන්කම තියෙනවා අපේ දොළොස්වල උදිත දිර ස්වාමීන් වහන්සේ. දැන් අපි දන්නවා එදා බුදුන් දවස
බණ බුදු වදන ඇසූ සැනින් සෝවාන් වුණා කියලා අපි අහලා තියෙනවා. දැන් තවත් අය ඉන්නවා කොයිතරම් බණ ඇහුවත් ඒ කියන ආකාරයට Tamanට ඒක වැටහීම පිළිබඳ ගැටලුවක් ඉස්මතු වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වෙනස කොහොමද අපි තේරුම් ගත යුතුද ස්වාමීන් වහන්සේ? ඒක මහත්මයා ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්නවා කොච්චර ඇහුවත් අර මාර්ගඵල ආදියටපත් නොවන අය. තව සමහර කෙනෙක් ඇසූ පමණින්ම මාර්ගඵල ආදී ගැඹුරු ඥාන උපදවා ගන්නයි පිරිස සිටිනවා. ඒක වෙනම මාතෘකාවක් වගේ ඇත්තටම බුදුරජාන් වහන්සේ එය හැඳින්නුවා උග්ඝටි තඤ්ඤු කියලා. ඒ කියන්නේ මාතෘකාවක් ඇසූ පමණින්ම ධර්මය අවබෝධ කරගන්න සමර්ථ වූ නුවණැති අය. ඒ කියන්නේ පෙර බුද්ධ ශාසනවල බොහෝම හොඳට ප්‍රඥාව නුවණ දියුණු කරපු අය. ඊළඟට සමහර කෙනෙකුට අර මාත් කෙටියෙන් කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. විස්තර වශයෙන් කිව්වහම අවබෝධ වෙනවා. මාර්ගඵල ලැබෙනවා. එයාට විපචිතඤ්ඤු කියන නම බුද්ධ ශාසනයේ භාවිතා කරනවා. මාත්‍රිකා විස්තර කරලා දීමේදී අවබෝධ වෙන අය. අනික් අයට මේ අහලා විතරක් මාර්ගඵල ලබන්න තරම් ගැඹුරු ඥානයක් උපදවා ගන්න බෑ. එයාලට බොහෝම මහන්සි වෙලා වෙහෙසිලා කාලයක් බණ භාවනා කරලා ඕනි ඒ ඥානෙ උපදවන්න. ඒ අය නෙయ్య කියලා හඳුන්වා තියෙනවා. මේ ශාසනය අවබෝධ කරන්න බැරිම අය පද පරුම කියන නමින් හඳුන්වලා තියෙනවා. විශේෂයෙන් මේ සුතමයේ ඥානය කියන කාරණාව ගත්තහම අර ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කළා. සුතමය කියන්නේ අපි ඇසිය යුතු දේවල්. අපි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අහලා ඉගෙන ගන්න ඕනි දේවල් මොනවද කියලා ඇත්තටම අපිවත් හරියටම දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් අසා ඉගෙන ගත යුතු දේ මොනවද කියලා ශ්‍රාවකයා හරියට දන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගුරුවරයා තමයි දන්නේ මේ ශිෂ්‍යයා මේ විෂය සම්බන්ධව මෙන්න මේ ටික ඉගෙන ගන්න ඕනි කියලා. ඒ විෂය නිර්දේශය ගැන දන්නේ ගුරුවරයා. මෙන්න මේ ටික ඉගෙන ගන්න ඕනි මේ කෙනා. එතකොටයි මේ සම්බන්ධව මේ විෂය ගැන මෙයාට දැනුමක් ඇති වෙන්නේ කියලා. ඒක ශිෂ්‍යයා මුලින්ම දන්නේ නැහැ මේ සමහර විට. ඒ ශිෂ්‍යයා සමහර විට දැනගත්තත් අර බුද්ධ ශ්‍රාවකයාට බෑ ඒක දැනගන්න බුදුරජාන් වහන්සේගෙන් අහලා ඉගෙන ගත්ත යුතු ඔක්කොම දේවල් මොනවද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හරියටම දන්නවා මගේ ශ්‍රාවකයා ධර්මය තුලින් අහලා ඉගෙන ගත යුතු දේ මොනවාද කියලා. අන්න ඒ පිළිබඳව උන්වහන්සේගේ නුවණ අර ශ්‍රාවකයා අසා ඉගෙන ගත යුතු දේ පිළිබඳව උන්වහන්සේට තිබිච්ච අවබෝධය තමයි මේ සුත්තමයේ ඥානය කියන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේට අර කාගෙන්වත් තහපු දැනුමක් නෙවෙයි සම්බුද්ධත්වයේ කියන්නේ. උන්වහන්සේට කියන්නේම පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලානේ පෙර අහපු නැති ධර්මයක් අවබෝධ වුණා කියලානේ. සමහර කෙනෙක් හිතනවා මේ සුතමේ ඥානය කිව්වහම ඒක තියෙන්න විදිහක් නැහනේ. බුදුරජාන් වහන්සේ කාගෙන්ද ඇහුවේ? අහලා අවබෝධ කරගත්ත නැති හන්දනේ සම්මා සම්බුද්ධ කියන්නේ කියලා. නමුත් ඇත්තට මෙතන උන්වහන්සේ කාගෙන්වත් අහලා ඉගෙන ගත්තයි කියලා නෙවෙයි කියන්නේ. ශ්‍රාවකයා අහලා ඉගෙන ගත යුතු යම් තාක් දේවල් තිබෙයිද ඒ සියල්ල උන්වහන්සේ හරියටම දන්නවා. හරියට ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට ඉගැන්විය යුතු කරුණු සියල්ල දන්නවා වගේ. අර ශිෂ්‍යයා ඒ පිළිබඳ දන්නේ නැහැ වගේ ප්‍රවීණ ගුරුවරයෙක් අර විස්තර දන්නවා වගේ. ඒ පිළිබඳ නුවණ තමයි සුතමේ ඥානය කියලා හඳුන්වන්නේ. මේකේ පටිසම්භිදා මග්ගපාළියේ තියෙන විස්තර ටික ගත්තොත් මුළු ත්‍රිපිටකයේ තියෙන හැම ධර්ම කාරණාවක්ම මාත්‍රිකාවක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා සුතමේ ඥානය කියලා. මෙන්න මේ කාරණාව දැනීම සුතමේ ඥානය කියලා. ඒ මාත්‍රිකා ටිකට ඇතුළත් නොවන ත්‍රිපිටකයේ තියෙන එකම කාරණාවක්වත් නැති තරම් එච්චරට ගැඹුරු විස්තරයක් මේ ගැන සඳහන් වෙන්නේ. දැන් එහෙමනම් ස්වාමීන් වහන්සේ මඩවල ස්වාමීන් වහන්සේ දැන් ওই කියන විදිහට එහෙමනම් අපි ප්‍රහාණය කළ යුතු දේ, ඒ වගේම වැඩි යුතු දේ, ඒ වගේම සාක්ෂාත් කළ යුතු දේ මේ සුතමේ ඥානයට ඇතුළත් වෙන්නේ කොහොමද? එතෙම දැන් ඇහුවේ නැත්තම් හුඟක් වර්ධිනවා. දැන් ඔන්න මනසේ දියුණුවෙන්ට හදනවා බැරි වෙනවා. ඒතකොට කරුමිනි
කියලා එයා නිකන් ඉන්නවා. ඕක බුද්ධාගමක් වෙන්න බෑ. ඕක බුදුදහම එහෙම එකක් කියන්නේ නැහැ. ඒතකොට එයා සුතමේ ඥානෙ මදි නිසා ඒක වෙන්නේ. ඒ කියන්නේ සුතමේ ඥානයක් නැති නිසා එහෙම වෙන්නේ. ඒ නිසා කර්මයෙන් නෙවෙයි ඔක්කොම වෙන්නේ කියලා මේ තව දෙනුම් සම්භාරයක් ලබා ගන්න. ඒක කිව්වේ කොහොඳයි. මේ නොයෙක් දේවල් මේ හිත ඇතුලේ වෙනවා. දැන් අපි හිතමු අපිට කම්මැලිකමක් හිතනවා. එතකොට අපිට දියුණු වෙන්නේ නැති වෙන්නේ අර කම්මැලිකම නිසා. එයා දාන්නේ මොකද්ද? කර්මය කියලා. ඒතකොට ඒ මොකද එයා සුතමේ ඥානෙ නැති නිසා. ඒ නිසා තියෙනවා මෙන්න මේවා දැනගන්න ඕනේ ඉස්සෙල්ලා බුදුදහමේ මෙන්න මේ දේවල් දැනගන්න ඕනේ කියලා මේ ප්‍රත්‍යාවිස්සා කරගන්න ඕනේ. ඒවා තව වගේක් තියෙනවා. බුදුදහමේ ගොඩක් තියෙනවා දැනගන්න ඕනේ දේවල්. දැන් අපි හිතමු අපේ හිත දැනගන්න ඕනේ. අපිට ඇඟක් තියෙනවානේ. ඒක නම් කවුරුත් දන්නවා. ඒක පිළිබඳව තව ගැඹුරින් දැනගන්න ඕනේ. හිත පිළිබඳව තව ගැඹුරින් දැනගන්න ඕනේ. දැන් හිතක් කිව්වහම ඒක තව පැත්තකින් කියනවා අරමුණු ඔස්සේ නැමින හින්දා නාම කියලා කියනවා. නමන ලක්ෂණ නාම. කොහෙටද නැමින්නේ? අරමුණක් ආවම ඇහැට හරි කනට හරි අරමුණක් ආවම මේ පැත්තට හිත නැමින ගතියක් තියෙනවා. දැන් අපි හිතමු අපි කොහේ හරි තැනක ඉන්නකොට හදිසියේ කලබලයක් ඇවිල්ලා කට්ටියක් දුවගෙන આવත් අපි අර කරන වැඩිත් නැතුව මේ පැත්ත බලනවනේ. ඒ මොකද හිතේ පැත්තට නැමිනවා. නමුත් පුටුව හරි කනප්පුව හරි එහෙම දඟලන්නේ නැහැනේ අපි වගේ. ඒ මොකද මේ ද්‍රව්‍ය වලට එහෙම එකක් නැහැ. ඒතකොට හිතට තියෙන මේ නැමින ගතියක් අරමුණු ඔස්සේ. ඒතකොට මේ හිත කියන්නේ මොකද්ද? ඒතකොට ඒකේ ආයේ තියෙනවා ඒකේ වින්දනයක් තියෙනවා. ඒකට අපි කියනවා වේදනාව කියලා. ඒතකොට වේදනාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒකේ තියෙන සැප පැත්තක් තියෙනවා, දුක් පැත්තක් තියෙනවා, මධ්‍යස්ථ පැත්තක් තියෙනවා. ඊළඟට අපිට හිතට පුළුවන් තව දෙයක් අඳුනා ගන්න. දැන් අපි හිතමු පුද්ගලික ආම අපිට අඳුනාගත්තයි මේ අහවලා කියලා. එතකොට විදුරක් හරි පොතක් තිබුත් අඳුනාගත්තයි මේක පොතක් කියලා. ඒතකොට හිතේම තියෙන ඇඳිනීමේ ශක්තියකුත් තියෙනවා. ඒකට කියනවා සංඥා කියලා. ඒ වගේම ඊට පස්සේ අපිට මේ ද්‍රව්‍ය සම්බන්ධ මොකක් හරි හිතනවා. දැන් අපි හිතමු කඩේකට ගියාම ඉස්සරහින් මොන හරි පේනොත් සමහරට ගන්නවා. ඒක සංස්කාරයක් ඉපදෙන්න පුළුවන්. මලක් දැක්කොත් ඒක කඩා ගන්න පුළුවන්. මල් පූජ්ජියට දාන්න හිතෙන්න පුළුවන්. නැත්නම් පූජා කරන්නත් හිතෙන්න පුළුවන්. ඒතොර අපිට තේනවා මේ සංඥාවත් එක්ක අපිට තව දෙයක් ඇතුලෙන් වෙනවා. ඒකට කියනවා සංඛාර කියලා. ඒතොර මෙහෙම තේරෙනවා මේ හිතක් කිව්වහම තනි එකක් වුණාට ඒකත් අය ප්‍රභේදගතයි කියලා. ඒක ඇතුලේ. ඒව දැනගන්න කියලා කියනවා බුදුදහමන. එතකොට තමයි මේ ප්‍රශ්නයක් निराකරණය කරලා මිනිස්සෙකුට දියුණු වෙන්න පුළුවන්. දැන් උඟක් දිනේ සමහර බෞද්ධ වැඩි දියුණු වෙන්න හිතන්නේ නැද්ද? ඒ උදාසීනකම එයා අඳුනා ගන්න මේ කම්මැලිකම කියලා. ඒ හින්දානේ දැන් සමහර විට අනිත්‍යයි දුකයි අනාත්මයි වගේ හිතුවා එයා දියුණු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හරි වැරදි. මොකද මේක මේ දැනුම විතරක් නෙවෙයි බුදුදහම ගොඩාක් දැනුමක් තියෙනවා. ඒ දැන් බුදුහාමුදුරුවෝම කියන උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීව අප්පමත්තස්ස යසෝවි. ඒ හැටියට ඒ කරුණ ටික කවුරු හරි පිළිපදිනවා නම් එයා යසසෙන් කීර්තියෙන් ආඩ්‍ය වෙනවා. ඉතින් බලන්න ඉතින් පැහැදිලි දැන් ඒක අහලා නැත්තම් සුතමේ ඥාණයෙන් ඒ දැනුම නැත්තම් එයා ඒක කරන්නේ නැහැනේ. ඒ නිසා මේ බුදුදහම හොඳට දැනගන්න ඕනේ කියන එකයි සුතමේ ඥාණය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි කැමති ඊළඟට අදියරට යන්න. ඒදී ඊළඟට සඳහන් වෙනවා ස්වාමින් වහන්සේ මේ ශීලමය ඥානය කියලා. දැන් මොකද්ද මේන අදහස් කරන්නේ? ඔව් දැන් සුතමේ අහලා දැනගත්තාම දැන් අපි හිතමු පන්සිල් කියන දේවල් ආරක්ෂා කරන්න කියලා අහලා දැනගන්නවා. දැනගත්තට පස්සේ ඒකෙන් සංවර වුණොත් එයාට තියෙන සීලමය ඥානය. සංවර නොවුනොත් ඒ දැනගත්ත පළියට එයාට සීලමය ඥානයක් නැහැ. සිල් ගන්න මිනිස්සු පන්සිල් ඒක රකින්නේ නැහැ නේ. ඒතකොට ඒ කියන්නේ ඥානයක් නැහැ මේක රකින්න අවශ්‍යද කියලා. ඒක ගන්න නම් ඔය තියෙන අර මොකක් හරි පටන් ගන්නකොට බණ කියනකොට පන්සිල් දෙනවනේ. නමුත් ඒක රකින්න ඕනේ කියලා ඥානයක් නැහැ. ඒ නිසා සීලමය ඥානය කියලා කියන්නේ දැන් උතන සීලය නෙවෙයි කියන්නේ සීලමය ඥානය. අරක සුත දේවල් විතරක් නෙවෙයි සුතමේ ඥානය. ඒ නිසා අපි හොඳට දැනගන්න මේ බුදුදහම නිවැරදිව වචනේ අඳුනා ගන්න. ඒතකොට තමයි බුදුදහම අඳුනාගත්ත වෙන්නේ. අපි මේ උත්සාහයක් කරන්නේ ඒකටමයි. මේ ඊටම හොඳයි මාතෘකාත්. මොකද මේ සමාජ තේරුම් ගන්නේ නැහැ බුදුදහම. ඊගේ අර ප්‍රසිද්ධ ලෙස ඇහෙන ටික විතරක් හිතේ තියාගෙන සුතමේ ඥානයක් නැති නිසාම සමහර විට ජීවිත අසාර්ථක වෙනවා. ප්‍රශ්න, කරදර, කම්කටොළු, වෛරය, කෝපය, ගහ ගැනීම, නඩුහබ ඔක්කොම තියෙන බලන්න බෞද්ධ අතරේ තියෙනනේ. ඒතර ඒකෙන් තේරෙන්නේ එයාට සුතමේ ඥානෙ නැහැ. අනික සුතමේ ඥානෙන් අහපු අර සීලමේ ඥානයක් නැහැ. සිල් ගන්නවා කියලා හිතන්නේ සමහර සුදුරිද්දා පොරොලා. ඉතින් පන්සලකට යන්නේ ඒකමද?
නැත්නම් එයාට මොකක් හරි නපුරු හිතක් ආවහම ඒව පාලනය කරගෙන යන එකද? ඒක අවශ්‍යයි. දැන් කාර්යාලයක උනත් වෙන තැනක වැඩ කරනකොට උනත් පුද්ගලයාගේ හිතේ ඇති වෙන නැත්නම් වචනේට ඇති වෙන බොරු කීම ඒව හොඳ නෑනේ. හොඳ නෑ කියලා එයා මං ආරක්ෂා කරන්න ඕනේ කියලා සුතමේ ඥානෙන් දන්නාදී පිළිබඳ සංවර වීමට කියනවා සීලමය ඥානය කියලා. එහෙමයි ස්වාමී. දැන් ඒ කියන සීලමය ඥානය කොහොමද කෙනෙක් සංවර කරන්නේ, කොහොමද කෙනෙක් ශික්ෂණයටපත් කරන්නේ කියන කරුණ තව පුට්ටක් තවදුරටත් පැහැදිලි කරනවා නම් අපේ දොළසර උදිතීර ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී බොහෝම ලස්සනට මේ ගැන විස්තර කරලා තියෙනවා ධර්මයේ නොඑක් තැන්වල. උන්වහන්සේ වදාළ මේ සාරිපුත්ත තෙරුන් වහන්සේත් පටිසම්භිදා මග්ගපාළිය කියනවා සමහර කෙනෙක් ඥාති පරියත්තිකං සීලං. එයාලා මේ සිල් රකින්නේ නෑදෑයින් කෙලවර කොට නෑදෑයින්ගෙන් ගරු සත්කාර කීර්ති ප්‍රශංසා මේව ලබන්න. තව සමහර කෙනෙක් යස පරියත්තිකං යසස කීර්ති ප්‍රශංසා මේව ලබා ගන්න අදහසින් ඊළඟට ලාභ ලබන අදහසින් කෙනෙක් සිල් ආරක්ෂා කරනවා. තව කෙනෙක් ජීවිතය අවසන් කොට සිල් රකිනවා. ඒ කියන්නේ ජීවිතය කියන්නේ මරණයටපත් කරන ඔබ මරණව මේ ශික්ෂාපදේ කඩපන් කියලා කිව්වත් ඒ ශික්ෂාපදේ කඩන්නේ නැහැ. එච්චරට ජීවිතයත් පරදුවට තබල සිල් රකින අය ඉන්නවා. ඊළඟට අංග පරියත්තිකං සීලං. සමහර අය ශරීරේ අවයව බිඳිනවා, කඩනවා, අතපය නැති කරනවා කිව්වත් ඒත් නොකඩන විදිහට සිල් ආරක්ෂා කරගන්නවා. ඒ පිළිබඳව තමන් රකින්න සීලය මේවෙන් කිනම් කොටසටද අයිති කියන අවබෝධය තමන්ට තියෙනවා නම් අර ලාභ සත්කාර කෙලවර කොට ඇති සීලයක් මම රකින්නේ කියලා තේරුණොත් එයාට පුළුවන් ඒක ජීවිතෙන් ඉවත් කරගෙන අර යහපත් අරමුණක් පිරිස සිල් ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මෙහිදී තවත් විශේෂයෙන් පැහැදිලි කරලා දෙනවා සීලේ ලක්ෂණ 8ක් පිළිබඳව. ඒ පිළිබඳ දැනුමත් බොහෝම වැදගත් ශ්‍රාවකයාට. ඒ තමයි අඛණ්ඩ. අඛණ්ඩ කියන්නේ Taman රකින්න සීලය පන්සිල් හෝ වෙනස් සීලයක් වේවා. ඒක මුලින් හෝ මැදින් හෝ ශික්ෂාපද කැඩෙන්නේ නැතුව මුලින් මැදින් අගින් ශික්ෂාපද කැඩෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. හරියට දන් වැලක් වගේ එකින් එකට සම්බන්ධයි වගේ පුරුකෙන් පුරුක ශික්ෂාපද ටික ඔක්කොම නොකැඩෙන විදිහට ආරක්ෂා කරගන්නවා නම් ඒකට කියනවා අඛණ්ඩ වූ සීලය. ඒ නුවණ තියෙන්න ඕනි මේ අඛණ්ඩ සීලය රකින්නේ කොහොමද කියලා. ඒක තමයි සීලමේ ඥානය. මම කොහොමද ශික්ෂාපද ටික අනුපිලි කැඩෙන්නේ නැතුවම පිළිවෙලට රැකගන්නේ කියලා. අඛණ්ඩ. ඊළඟට කියනවා අච්චිද්ද කියලා. අච්චිද්ද කියලා කියන්නේ මැද ශික්ෂාපදයක් නොකැඩුණු සීලය. සමහර කෙනෙක් සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ. සමහර විට බොරු කියනවා, කාමමිත්‍යාචාරය හැසිරෙනවා. අනේ මැදින් ශික්ෂාපද කැඩුනොත් ඒ සීලයත් ගොඩක් පිවිතුරු පිරිසුදු අර බල සම්පන්න සීලයක් නොවේයි. ඒ නිසා සීලමේ ඥාණයෙන් තමයි එයා තේරුම් ගන්නේ මම මේ මැද ශික්ෂාපද ටික කඩන්නේ නැතුව කොහොමද පන්සිල් රකින්නේ, කොහොමද දස්සිල් රකින්නේ. ඒ ගොඩක් අමාරු කාරණාවක්. මොකද කෙනෙක් හිතන්න පුළුවන් සතෙක් මරන්න නැතුව ඉන්න පුළුවන්, හොරකම් කරන්න නැතුව ඉන්නත් පුළුවන්, කාමමිත්‍යාචාරෙනුත් වළකිනවා, සුරාපානයෙන් වළකිනවා. අර බොරුවක් කියන්නේ නැතුව කොහොමද ව්‍යාපාරයක් කරන්නේ? ඒ වගේ බොරුවක් කියන්නේ නැතුව කොහොමද දිනදා සමාජයට මුහුණ දෙන්නේ? එහෙම හිතෙන්න පුළුවන්. අන්න ඒකට තමයි මේ සීලමේ ඥානය අවශ්‍ය. අර මැද ශික්ෂාපද කැඩෙන්නේ නැති විදිහට සිල් රැකගන්න. මුලින් අගින් නොකඩුණු සීලය අඛණ්ඩ, මැද ශික්ෂාපද නොකඩුණු සීලය අච්චිද්ද, ඊළඟට තියෙන අස බල සීලය කියලා. සබල කියලා කියන්නේ ලොකු පුල්ලි වලට කියන නමක්. හරියට හරකෙක්ගේ එළදෙනක්ගේ හැමේ හැදිච්ච ලොකු රතු පාට හරි සුදු පාට හරි වෙනත් වර්ණයකින් යුතු පුල්ලියක් වගේ. සමහර අයගේ සීලය ගත්තාම
ශික්ෂාපද දෙක තුනක් එක දිගටම කැඩිලා ගිහිල්ලා අර ලොකු පුල්ලියක් ඉතුරුනා වගේ නැත්නම් රෙද්දක ලොකු විශාල රවුමක් අයින් කළා දැම්මා වගේ මැදින් කොටසක් අයින් කළා දැම්මා වගේ අර ශික්ෂාපද දෙක තුනක් එක දිගට අනුපිළිවෙලින් කැඩිලා අන්නේම ශික්ෂාපද දෙක තුනක් අනුපිළිවෙලින් නොකැඩෙන විදිහට රකින්න එකට කියනවා අස බල කියලා. එහෙම රකින්නේ කොහොමද? ඒ නුවණ ශ්‍රාවකයාට තියෙන්න ඕනි. ඒක තමයි ඔහුගේ සීලමය ඥානය. ඊළඟට තවත් සමහර කෙනෙක්ගේ සීලය ගත්තහම තනින් ශික්ෂාපද කැඩිලා. ඒකට අකම්මාස කියලා. එහෙම නොකැඩුණු සීලය අකම්මාස කියනවා. කම්මාස කියලා කියන්නේ පාලියේ හරියට ගව දෙනක්ගේ හැමක තනින් තිත් වැටිලා තියෙනවා වගේ අර තනින් හැදුණු පුස්වලට තමයි මේ කම්මාස කියන නම යෙදුවේ. අන්න ඒ වගේ තමයි සමහර කෙනෙක්ගේ සීලය තනින් ශික්ෂාපද කැඩිලා අතරින් අතර කැඩිලා අතරින් අතර තනින් නොකැඩෙන විදිහට සීලය රකින්නේ කොහොමද කියන නුවණ තිබිය යුතුයි. ඒ නුවණ ඔහුගේ සීලමය ඥානයයි. ඊළඟට තවත් දක්වලා තියෙනවා සීලය නම් ඒක සඳහන් කරනවා අපරාමට්ඨ විය යුතුයි කියලා. අපරාමට්ඨ කියන්නේ යම්කිසි දෘෂ්ටියකින් පරාමර්ශණය නොකරන. එන මම මේ සීලය රකින්නේ මේ බඳු දෙවියෙක් වෙන්න, මේ බඳු ලෝකයකට යන්න, අන්‍යගේ මිත්‍යා දෘෂ්ටියක් පදනම් කරගත්ත නැති සම්මාදිට්ඨිය පෙරටු කරගත්ත සීලයක් වෙන්නට ඕනේ. බුජිස්ස කියන්නේ ණයෙන් නිදහස් සීලය. ණයෙන් නිදහස් කියලා අදහස් කරලා තියෙන එතන ශ්‍රාවකයා සිල් රකින්න ඕනේ තෘෂ්ණා දාසත්වයෙන් මිදිලා. අර තණ්හාවෙන් යම් දේවල් ලබා ගන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දිව්‍ය ලෝක සැප මේව ලබන අර තණ්හාවෙන් තොරව සිල් රකින්න ඕනේ. ඒකට නුවණක් තිබිය යුතුයි. ඒසෙට බුජිස්ස කියලා. ඊට සමාධි සංවත්තනික කියලා සඳහන් කළා. පිළිවෙලට සිල් රැක්කොත් ඒක සමාධිය ලබන්න හේතු වෙනවා. මොකද සිල්වත් නැති කෙනාගේ හිත සමාධිගත වෙන්නේ නැහැ. ඒ වගේම මේ විදිහට සිල් රකින්නවා නම් ඒක බුද්ධාදී මහෝත්තමයන්ගේ ප්‍රශංසාවට ලක් වෙන හන්දා සඳහන් කරන විඤ්ඤුප්පසත්ත කියලා. නුවණැතියන්ගේ ප්‍රශංසාවට බඳුන් වෙන සීලයක් කියලා. මෙන්න මේ සිල් ආරක්ෂා කරගන්න ශ්‍රාවකයාට දැනුමක් අවබෝධයක් නුවණක් තිබිය යුතුයි. ඒ නුවණ තමයි ඔහුගේ සීලමය ඥානය. මේ ඥානෙදි තවත් ගැඹුරු කාරණා රාශියක් විස්තර කරලා දීලා තියෙනවා. නමුත් අඩුම තරමේ මේ වගේ කාරණා ටිකක්වත් මේ ඔස්සේ දැනගෙන ඉන්න එක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මීලකට අපි අහලා තියෙනවා සමාධි භාවනාමය කියලා. ඒ ඥානය. ඒකෙදි කොහොමද සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ පරිසම්පදා මග්ගෙහි? ඔව් දැන් එතන සමාධිමය ඥානය කියන්නේ දැන් ඔක්කොම ඔය ඥාන ගැනමයි කියන්නේ. එතකොට ආන්දර හොඳින් පැහැදිලි කළා සීලමය ඥානය ගැනත්. එතකොට සීලමය ඥානයක් තියෙන කෙනාට සුතමය ඥානයක් තියෙන කෙනා සීලමය ඥානයකට එනවා. ඒ කියන්නේ සීලයක් රැකිය යුතුයි කියන ඥානයකට එනවා. දැන් සමහරු සීලය දැනගත්තට සීලයක් රැකිය යුතුයි කියලා ඥානයකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා රකින්නෙත් නැහැ. ඕවා දැන් කාලේ පුළුවන්ද කියලා හිතනවා. එතකොට ඒක සීලයට අනදර කිරීම. එතකොට තව භික්ෂුවකට ඇවතකුත් වෙනවා. ඒ කියන්නේ බැරි නම් ඒක නොරැක්කා වගේ නෙමෙයි කීම මේ කාලේ පුළුවන්ද කියන කීම ශික්ෂාවලට බුදුහාමුදුර හදපු ශික්ෂාවලට අනදර කිරීමේ අය වැරද්දකුත් වෙනවා. ඒ නිසා ඒකෙන් තේරෙනවා දෙයක් නීති වශයෙන් හරි මොකෙන් හරි හදපු ඒවා උල්ලංඝනය කිරීමේදී ප්‍රශ්න එනවා. ඒ නිසා සීලයක ඉන්න එක්කනට ඊට පස්සේ ඒ ඥානය නිසාම යාට සිල්වත් වෙනකොට එයාගේ හිතක් දමනය කරගන්න කියන අදහසකට එනවා. ඒ නිසා සීලය ඕනේ කියන්නේ අපි හිතමු කෙනෙක් බැංකුවක් කඩලා ඇවිල්ලා ඉඳ ගන්නවා. ඉතින් එයාට හිත තැම්පත් කරන්න බෑනේ. දැන් දන්නවනේ අල්ලන්න හරි එයි කියලා. ඒතර ඒකෙන් තියෙන පැහැදිලිවම සීලයක් නැතුව මේ වැඩි කරන්නම බෑ. ඒක එක්තරා ප්‍රමාණයක් ගිහි කෙනෙකුට නම් පංචශීල් ආරක්ෂා කළ යුතු වෙනවා. එතකොට මේ සීලයක් ගත්තාම ඊළඟට ඒ තැනත්තගේ හිත නිකම්ම තැම්පත් වෙනවා. ඒක ධර්මතා කියන සූත්‍රෙත් සඳහන් වෙනවා. දැන් වතුර උල්පත් වලින් නැගලා ඊට පස්සේ පොඩි ඇලවල් හැදෙනවනේ. ඒක ධර්මතාවයන් ඇලවල් හැදිලා ඊට පස්සේ ඔයවල් හැදෙනවා.
ඔයවල් හැදිලා ගංගාවල් හැදෙනවා. ඒම තමයි මුහුදට යන්නේ. ඒක ධර්මතාවයක් ඒක. ඒ වගේම මේවා ධර්මතා හැටියට සඳහන් කරලා තියෙනවා සීලයක් ආරක්ෂා කරන එක නේද හිත තැම්පත් වෙනවා. අමුතු මහන්සියෙන් භාවනාවක් නැතත් ඒ සීලේ තියෙන කානිසංසය. ඒතකොට එයාට හිතෙනවා සමාධි මේ ඥානයක් උපදවන්නේ කියලා. ඒ කියන්නේ හිත තැම්පත් කිරීම කොච්චරක් සැනසෙලිදායි. දැන් අපි හිතමු ඕනේ කෙනෙකුට මේ අත්දැකීම තියෙනවා. හිත කලබල වෙච්චාම හරි වෙහෙසකට පත් වෙනවා. දැන් ළමයෙක් වුණත්, ගිදර වුණත් ඉන්නකොට ඒ ළමයා කලබල නම් ගිදරයිට හරි කරදරයි. ළමයා සංසුච්චයන් දැන් කලබල වෙච්චාම පොතක්වත් බලන්න බෑනේ. ඉතින් ඊටාම පැහැදිලි සමාධියක් යන්තම්වත් හිත තුල නැත්නම් මොනම දියුණුවක්වත් පුද්ගලයාට කරගන්න හරි අමාරුයි. ඒ නිසා හුඟක් මේ හිතක් තැම්පත් වීම ලීසි යට ඊළඟට යන්න. ඒකට තමයි කියන්නේ සමාධිමය ඥානය කියලා. ඒතර සමාධියක් පිළිබඳ අඳුනාගෙන ඒ පිළිබඳ නුවණක් ඇති කරගත්තාම එයාගේ හිත තැම්පත් වෙන ක්‍රමයක් දන්නවා. දැන් සමහර වෙලාව කොච්චර හිත තැම්පත් කරන්න මාස ගණන් බැලුවත් බෑ කියන අය ඉන්නවා. ඒතර ඒකට ප්‍රධාන හේතුව යාට අර මුලින් කී ඥාන නැති නිසායි. මුලින් කී ඥාන නැති වෙනකොටත් මේක කරගන්නත් බැරුව යනවා. ඒ නිසා සමාධිමය ඥානයක් උපදවන පුද්ගලයා විසින් අර මුල් කරුණු කලින් කිව්ව ඥාන දෙකත් ඇති කර ගැනීම ඉතාම වැදගත් වෙනවා, අවශ්‍යත් වෙනවා. ඒතකොට එයාට එනවා හිතක් කිසියම් අරමුණක් ඔස්සේ තැම්පත් කළ හැකි කියලා දැනුමක් වෙනවා. ඒ දැනුමෙන් එයාට ප්‍රතිඵලයකුත් ලැබෙනවා. දැන් උදාහරණයක් කියමුකෝ අපි හිතමු මෛත්‍රී කියන භාවනාව. සමාධිමය විස්තර කරනකොට පැහැදිලි කරනවා. දැන් මෛත්‍රී කියන භාවනාවෙන් සුවසේ නිින්ද යනවා. සුවසේ පිබිදෙනවා. සමහරවල් සුවසේ නිින්ද යනවා නිකමුත් මේ බණහන කොට. නමුත් සුවසේ පිබිදෙන්න බෑනේ. ඒ කියන්නේ යාට ඕන වෙලාවක දැන් ළමයෙකුට ඉතාම හොඳයි. ඕන වෙලාවක නැගිටලා පොතක් බැලුවේ ඉරෑ වුණත්. මොකද යාට සුව නිින්දක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සුවසේ පිබිදීමක් සිද්ධ වෙනවා. ඒ නිසා හොඳ නිින්ද කෙටි කාලයක් වුණත් හොඳ නිින්ද ශරීරයට තිබ්බොත් ඇති. දැන් බුදුරජාණන් වහන්සේ පැයක් පමණ සිංහල පැයෙන් 60 පැයක් වෙන එහෙනම් පොඩි කාලයක් නිදාගත්තේ. අනිත් රහතන් වහන්සේලාත් එහෙම තමයි. නමුත් දවසෙම වැඩ කළා ඊළඟට. ධර්ම දේශනාවලට ගියා, පින්ඩපාත ගියා. ඉතින් ඒවා කිසිම නිදිමත ස්වභාවයක් නැති වේදී කරලා තියෙනවා. ඒතර ඒකෙන් තේරෙනවා නිින්ද අවශ්‍ය ප්‍රමාණයට වඩා සමහරු දැන් කාලේ හොඳට බැලුවොත් තේරෙනවා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබා ගන්නවා. එහෙම අවශ්‍ය නැහැ. මොකද නිින්දෙන් කෙරෙන කාර්යය ශරීරයට වුමනා තරමට දුන්නාට පස්සේ අවදි වෙන්න හැකියාව තියෙනවා. ඒක ලැබෙන්නේ භාවනා වගේ දේවල් වලින්. ඒතකොට ඕනෑම වෙලාවක තමුන්ට කල්පනා කරලා ඉදිරි දවසේ වැඩ කටයුතු කරන්න කාලය ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් සමහරු 9 10 විතරකම් නිදාගෙන ඉන්නවානේ. නිමාඩු දවස්වල එහෙම නැතුව ඒ කාලය තුල එතන අපි හිතමුකෝ 4ට නැගිට්ටෝ පැය ගාණක් තියෙනවානේ. දියුණු වෙන්න ඔච්චරක් හිතන්න කල් තියෙනවානේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා හිතලා දියුණු වෙන්න කියලා. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂම අධිගච්ඡති කියන්නේ විශේෂයෙන් හිතන්නේ නැති පුද්ගලයා දියුණුවටපත් වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා මේ හැම දෙයක්ම වෙන්නේ මේ සුතමේ ඥාන වලින් අපි ලබා ගන්නා දැනුම අපි ප්‍රායෝගිකව සිද්ධ කළොත් අපි හිතක් තැම්පත් කරගන්න අනිවාර්යයෙන්ම ලිහිසියෙන් පුළුවන්. එච්චර අමාරු එකක් නෙමෙයි. ඒකට කියනවා සමාධිමය ඥාන කියලා. මේ සම්බන්ධ හුඟා කරුණු තියෙනවා මේ සමාධිමය ඥාන සම්බන්ධව. එහෙමයි ස්වාමී. දැන් අපේ දොළසල උදිදියේ ස්වාමීන් වහන්සේ මේ කියන සමාධිමය ඥානීය හේතුවෙන් නේද මේ ඊටා ගැඹුරු ධර්ම අවබෝධ කර ගැනීම පටිච්ච සමුප්පාදයේ හේතු ප්‍රත්‍යයන් පිළිබඳ අවබෝධය ලබා ගන්නත් හේතුපාදක වෙන්නේ. ඔව් මහත්මයා සමාධිය ගැන දක්වනකොටම බුදුදහමේ සඳහන් කරන බොහෝම වටිනා වචනයක් සමාහිතෝ භික්කවේ පස්සති යථා භූතං පජානාති කියලා. මහණෙනි සමාධිගත භික්ෂුව යථාර්ථය දැනගනී කියලා. ගැන ලෝකේ තියෙන ඇත්තම తত্ত্বය පවතින ආකාරයෙන්ම දැනගන්න පුළුවන් වෙන්නේ මේ සමාධිගත භික්ෂුවට. ඒ මහත්මා සිහිපත් කළා වගේ ඒ පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ හැම දෙයක්ම නාම රූප මේ සෑම දෙයක්ම ගැඹුරු දේවල් හැම දෙයක්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සමාධිගත සිතක් තියෙන කෙනාට තමයි. ශාසනය තුල
ඔය සමාධි භාවනාමයේ ඥානය උපදවා ගන්නෙත් ඊළඟට සෙසු ගැඹුරු ධර්ම කාරණාවන් අවබෝධ කර ගැනීම පිණිසමයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහෝම වැදගත් කාරණාවක් ඉස්මතු කළා. ඒ තමයි මේ ඥාන එකින් එකට සම්බන්ධයි. අර සුත්තමේ ඥාණයෙන් අහලා දැනගෙන විතරක් හිටියොත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. දැනගෙන මේ දැනගත්ත ධර්මකාරණා තුල සංවර වෙන්න ඕනේ. මෙතන සීලය කිව්වහම පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සීලය, උපසම්පදා සීලය විතරක් නෙවෙයි කියන්නේ මහත්මයා. මෙතන කියන අර ඉගෙන ගන්න ඕනිම ධර්මකාරණාවක් ඔස්සේ සංවර වෙනවා නම් ඒක සීලයක්. උදාහරණයක් විදිහට කේන්ති ගන්න හොඳ නැහැ, ඒක පවක් කියලා අහගෙන එයා කේන්ති නොගෙන ඉන්න මහන්සි ගන්නවා කියන්නේ ඒක සීලයක් හැටියට මෙතෙන්දි දක්වන්නේ. ඔය වගේ හැම දෙයක්ම, හැම ධර්ම කාරණාවක්ම. ඊට පස්සේ ඒකට කියන සෝතාවදහනේ පඤ්ඤා සුතමේ ඥානං. අහලා අසාලද දැනුම සුතමේ ඥානයයි, සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං. අහලා ඒ කාරණා ඔස්සේ සංවර වෙනවා සීලමේ ඥානය. සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමය ඥානයි. ඊට පස්සේ අර සංවර වෙච්ච කාරණා ඔස්සේ තමන්ගේ හිත තැම්පත් කරනවා, සමාධිගත කරනවා. ඒක තමයි මේ සමාධි භාවනාමය ඥානය කියලා හඳුන්වන්නේ. එහිදී ඔය භාවනා ක්‍රම ඔක්කොම ගැන පටිසම්භිදා මග්ගපාළේ කියලා තියෙන සමාධි 6ක කියලා. බුද්ධානුස්සතියෙන් ලැබෙන සමාධිය, ධම්මානුස්සතියෙන් ලැබෙන සමාධිය, සංඝානුස්සති සමාධිය, සීලානුස්සති, දේවතානුස්සති, ඡාගානුස්සති, ඔයගේ සමාධි 6යි. ඔය සම 40 කර්මස්ථාන විස්තර කරලා තියෙනවා. ධ්‍යාන 4, අරූපාවචර ධ්‍යාන 4 තියෙන හැම සමාධිම විස්තර කරලා අඩුම තරමින් කෙටියෙන් කියනවා නම් මේ හිතේ ක්ලේශයක් හටගත්තොත්, ආසාව හටගත්තොත්, ඒ ආසාව සංසිඳුවා ගත්තත් ඒක සමාධියක් කියලා. එනි කෙලෙස් හට ගන්න මොහොතේ අපිට තරහ ගියොත් අපි තරහ සංසිඳීමකටපත් කරගත්තා නම් ඒක සමාධියක් ඇටියට මෙහිදී දක්වලා තියෙනවා. ඒකහන්දර අපි අහලා ඉගෙනගෙන තියෙන ධර්මකාරණාවක් ඔස්සේ මොනම හේතුවකින් හෝ කොහොම හරි හිත තැම්පත් කරගන්න එක මෙතෙන්දි මේ සමාධි භාවනාමය ඥානයට ඇතුළත් වෙනවා. ඒක නිසා මේක බොහෝම පුළුල්ව ඉගෙන ගන්න තියෙන බොහොම ගැඹීර මාතෘකාවක් ඔබ මහත්මයා. එහෙමයි ස්වාමී. දැන් ඊළඟට අපි මේ කියන පටිසම්භිදා මග්ගයේ සඳහන් වෙන ස්වාමීන් වහන්සේ වත්තු නානත් ඥානය කියලා. මොකද්ද මේන් අදහස් කරන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් කොහොම මේ ගැඹුරු කරුණු මොකද ඥාන ගැනීමනේ දැන් අපි සාකච්ඡා කරන්නේ. දැන් භාවනා ගැන වුණත් දැන් භාවනා ගැන පොත්පත් වලින් කීවෙව්වේ. ඒ කීවෙව්ව තරමට ඉන්නේ නැහෙනි. භාවනා මය ඥානයක් ඉන්නේ. භාවනා පිළිබඳ තොරතුරු එනවා. ඒක දැන් පරිගණක යන්ත්‍රයක් වගේ ඕනේ තොරතුරක් දෙන්න පුළුවන් යාට. එයා ඒක භාවනාවක් හැටියට දියුණු කරන්නේ නැහෙනි, ඥානයක් නැහෙනි. ඒ වගේ අපි ගන්නා තොරතුරක් අපි ඒ අරන් ඒක හොඳින් හිතට අරගෙන ඒක තැම්පත් කරන හිත හරි ගස්ස ගන්න ඕනේ ඒකෙන්. නිසා බොහෝ භාවනා අරමුණු තියෙන මේ විදිහටයි. එහෙම කරපුවාම මේ පුද්ගලයාට අර දැන් හම්බුරන් වහන්සේ හොඳින් පැහැදිලි කළා මේ පුද්ගලයාට එනවා මේ වස්තුනානත්ත කියලා ඥානය. මොකක්ද දැන් වස්තු කියන එකේ තේරුම් හුඟක් තියෙනවා. මේ ඉතින් හුඟක් හිට සාකච්ඡා කරලා තියෙන්නේ අභ්‍යන්තරික වස්තු කියන එකයි. දැන් අපිට ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව, ශරීරය, හිත. ඒතකොට මේවා ඇත්තෙම දැන් කිසියම් දේවල් වල අපි ඉඩකඩම් වලටත් වස්තු කියලා කියන්නේ ඒ වගේ වටිනාකමක් කියලා මිනිස්සු හිතන නිසා. ඊට වඩා වටිනාකමක් තියෙනවා මේ ඇහැ කන නාසය. දැන් මිනිස්සු එච්චරනේ වියදම් කරලා හරි ඇහැක් බේර ගන්න තනන්නේ ඒකනේ. ඒතර ඇහැ අර වස්තු වලට වඩා වැඩි වටිනාකමක් තියෙනවා. ඒ නිසා බුදුදහමේ අභ්‍යන්තරික වස්තු හැටියට අඳුන්වලා තියෙනවා. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කියලා. ඒතර ඒ ආධ්‍යාත්මික වස්තු එතනින් කවුරුත් දන්නවනේ ඇහැ කියන එක. ඊට පස්සේ බලන්න ඕනේ තවත් තියෙනවා මේ ඇහැට සම්බන්ධව දේවල්, කනට සම්බන්ධව දේවල්. ඉතින් මේවා ගැඹුරින් හිතපුවාම ඒ වගේ වෙනස්කම් තියෙනවා.
ඒවා විවිධයි. ඒ හින්දා තමයි ඒක කිව්වේ නානත්ව කියලා. ඒ කියන්නේ දැන් එහින් කරන කාර්යය කණින් කරන්න බෑ. කණින් කරන කාර්යය එහින් කරන්න බෑ. එහින් මොකද්ද වෙන්නේ? කණින් මොකද්ද වෙන්නේ කියලා අපි ටිකක් කල්පනා කරලා යොමු කරන්න ඕනේ. ඒක යොමු කරන්න පුළුවන් වෙන්නේ අර සමාධි වගේ හිතේ තිබ්බොත්. ඒ කියන්නේ හිතේ තැම්පත් හිතක් තිබ්බොත් මේ කලබලේ ඒවා කරන්න බෑ. එහෙම තැම්පත් එක්කින් එහෙම හිතනකොට ඒ පුද්ගලයාට විශාල සහනදායක තත්ත්වයක් එනවා. ඒ වගේ පැටලින්නේ නැතු. නැත්තම් අහන දේවල් වල පැටලිනවා. දැන් පේන්නද පොඩි දෙයකට පොඩි දෙයක් බැන්නාම සමහර කඩුවක් උස්සනයිලා කොටනවා. දැන් පුවත්පත් වලයි මාධ්‍ය වල හැටියට තියෙන මේ මිනිස්සුන්ගේ මේ හිතක් පාලනය කරන්න බැරි නිසා නෙවෙයි දේවා වෙන්නේ. නිකම්ම කඩුවක් හරි තුවක්කුවක් හරි නිකම්ම ගිහින් කෙනෙක් ඉදිරියපත් වෙන්නේ නැහනේ. ඒතර ඊටම පැහැදිලි මිනිහාගේ හිත කියන එක හදන්න නැති වෙන්න ඒ ගමයි ගෙදරයි පරිසරයයි රටයි මේක ප්‍රශ්න වලට මැදි වෙනවා. ඉතින් ඒ හින්දා මේ හිත සම්බන්ධව දැන ගැනීම ඉතාම හොඳ වෙනවා. මේ අපි එක වෙලාවක් පොඩ්ඩක් හරි ඕනෙම කෙනෙක් ටිකක් මේවා මොනවද කියලා බලන්න. ඇහින් මොකද කිරින්නේ? දැන් කවුරුත් දන්නවා ඇහින් බලනවා කියලා. නමුත් අපි අදහස් කරන්නේ ඊට වඩා ටිකක් එහා මේ බැලිල්ල කරන්න ඕනේ කියලා. දැන් කණින් සද්දයක් ඇහෙනකොට අපි ඒකට අහු වෙනවනේ. දැන් කවුරු හරි දොස් කිව්වොත් හරි මොකක් හරි එකපාරට තරහන එන්නේ ඊට කලින් බලන්න වගේක් තියෙනවා. මොකක්ද එතන වෙන්නේ කියලා. ආන්ගේ වෙන්නේ කියලා බලන එක තමයි වස්තු නානත්ත් ඥානය කියන්නේ. ඒ නිසා මේ බැලීම ඉතාම අවශ්‍ය වෙනවා. දැන් ඉස්සර කාලෙත් කියනනේ 10ට විතර ගණන් කරන්න කියලා. දැන් නෑනේ ගත්ත ගමන් කොටනවා. ඉතින් ඒ නිසා මේක බොහොම ඉක්මන් කරන්නේ ඇයි? පොඩ්ඩක් මේ හිතට එන එක තවදුරටත් අඳුනා ගන්න. දැන් ගිද්දරක උනා පරිසරය තුල පොඩි දේවල් වලට තමයි හුඟක් මේ ප්‍රශ්න ඇති කරගන්නේ. පොඩි දේවල් කාර්යාලවලත් එහෙම අපිට පේනවා දකින්නවා. ඒ නිසා හුඟක් විට ඒවා තවදුරටත් ගැඹුරෙන් හිතනවනේ මේ මොනවද ඇහින්නේ? මොකද්ද අපි මට ආවි මොකද්ද ඇහිීම නිසා කීකේ තවදුරටත් දැන් බලන්න බුදුහාමුදුරන්ට බැනලා ඒක පුද්ගලේ වසලයා කියලාත් බැන්න අන්තිමට. ඉතින් බුදුහාගේ හිතේ මොකවත් එහෙම දෙයක් උන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුර ඇහුවේ මොකද්ද? වස්සලේ කරන ධර්ම එහෙම දන්නවද කියලා ඇහුවේ. ඒක බණක් කිව්වා. අද වසල සූත්‍රයේදී මේ 2500ක් ගිහිල්ලක් තියෙනවා. අර බැනපු එකට දුන්න උත්තරයක් ඇටියට. දැන් අද එහෙම නැහැ සමාජය තුළ ඉක්මන් වැඩිහිටියෝ පවා අපි දකිනවා ගෙවල් ඇතුලේ පවා පොඩි දේවල් වලට හඳුනාගන්නේ නැහැ. මේ ඇහෙන දේවල් සහ දැන් අපිට දෙයක් ඇහෙනකොට මේ අනිත් පුද්ගලයන්නේ මොන හරි කියන්නේ. ඒ කියන දේ සම්බන්ධව එයාගේ හිත සම්බන්ධව ටිකක් හොයුවොත් එයාට මේ නිවීමක් කියන එක ඇති වෙනවා. ඒතකොට ඒ ගෙදර පරිසරයක් නිවෙනවා. ඒතකොට සමාජයක් නිවෙනවා. ඉතින් මේ පැත්ත තමයි අපි බුදු දහමින් දෙන්න හදන්නේ. මේ සාමය කියන එක හිත තුළ ගොඩනගන්නම ඕනේ. ඒක ගොඩනගන්න පුළුවන් වෙන්නේ මේවා පිළිබඳ දැනුමක් ලබා ගත්තොත් විතරයි. වෙන ක්‍රමයක් නැහැ ඒක. ඒ නිසා මේ වස්තුනානත්වය කියලා කියන්නේ එතකොට ඇහැ කන නාසාදී ඉන්ද්‍රියන් සහ ඒ ඉන්ද්‍රියන් සම්බන්ධව ටික ගැඹුරින් හිතනකොට ඇති වෙන තවත් ඉදිරි දේවල්. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ ඇහැට පෙනෙන දේ හඳුනාගෙන හරියාකාරව මතු පිටින් නෙවෙයි ඉතා ගැඹුරින් විමසා බැලීමේ ඥානය තමයි මේ වස්තුනානත්ත් ඥානය කියලා සඳහන් වෙනවා. ඊළඟට අපි අහලා තියෙන ගෝචර නානත්ත් ඥානය කියලා අපි දොළොස්වල උදිතීර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද මේ කරුණ පැහැදිලි කර දෙන්නේ? අපේ ස්වාමින් වහන්සේ බොහෝම ලස්සනට පැහැදිලි කරලා විස්තර කරලා දුන්නා මේ වස්තු නානත්ත් ඥානය කියන මේ කාරණාව පිළිබඳව. මම මෙහිදී පිළිබඳව තව යමක් කතා කරලා ඊට පස්සේ මේ කාරණාවන්ට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේ මේ ටික කියනකොට මට සිහිපත් වුණා මේ කොච්චර වටිනවද කියලා. යම්කිසි අවස්ථාවක ඉක්මනින් තීරණයක් ගන්නෙ නැතුව ඒ කරුණ පිළිබඳව නුවණින් බෙදා බලන්න ගියොතින් ඒක ඔස්සේ අපිට කොච්චර යහපතක් සහනයක් සැලසෙනවද කියලා. ඔව් බුදුරජාණන් වහන්සේ එක තැනක කියනවා යම්කිසි කෙනෙක් ඔබට බනිනවා. ඊට ඔබ පෙරලා ඔහුට බනිනවා. උන්වහන්සේ වදාළ ගාථාව මේ මොහොතේ මට සිහිපත් වෙන්නේ නැහැ. ඒ ගාථාවක උන්වහන්සේ කියනවා ඒ පිළිබඳ ගාථාවක්. ඒ තමයි බල්ලෙක් කැවිල්ලා
යම්කිසි කෙනෙක්ගේ කකුල කනවා. ඒ වුණාට ඔහු ඒ බල්ලා වෙලවගෙන ගිහිල්ලා බල්ලාගේ කකුල කන්නේ නැහැ. ඔබට කවුරු හරි බැන්නොත් ඒ විදිහට හිතන්න කියලා. බල්ලෙක් මගේ කකුල කෑවා. එනට මම මේ බල්ලාගේ කකුල කන්නේ නැහැ. බලන්න බනින ශබ්දය ඔස්සේ බොහොම සරල දෙයක් හිතනවා. ඒ සරල දේ තුල අනාගතේ හට ගන්න තියෙන ලොකු ප්‍රශ්නයක්, ලොකු ගැටලුවක්, අර වෛර බැඳීම, පලි ගැනීම ඔක්කොම යටපත් වෙලා යනවා. කොච්චර වටිනවද, කොච්චර අග්‍රයිද? ඊට තවත් තැනක උන්වහන්සේ කියනවා කෙනෙක් බනිනකොට හිතනද කනේ ස්පර්ශයෙන් දුක් වේදනාවක් හටගත්තා කියලා. කනේ ස්පර්ශයෙන් කියලා කිව්වේ මේ බනිනවා කියලා කියන්නේ එතන කරුණු තුනක එකතු වීමක් සිදු වෙනවා. එක කන, දෙක ශබ්දය, ඊළඟට තුන්වෙනි එක මේ ශබ්ද දැන ගැනීම සෝත විඥාණය. ඉතින් මේ කරුණු තුන එකතු වීමට කියනවා ශාසනයේ වචනයක් ස්පර්ශය කියලා. පස්ස ඒක අපේ ස්වාමින් වහන්සේ මීට පෙර ගොඩක් ලස්සනට පැහැදිලි කරලා තියෙන පෙර සාකච්ඡාවලදී ඒක එක චෛතසික ධර්මයක්, සිතුවිල්ලක් මේ ස්පර්ශය කියලා කියන්නේ. අනේ කනේ ස්පර්ශයෙන් දුක් වේදනාවක් හටගත්තා. අර කනයි, ශබ්දයයි, විඥානයයි එකතු වෙලා හිතට දුක් වේදනාවක් හටගත්තා. කෙනෙක් බනිනකොටම එහෙම කල්පනා කරන්න. වන කොච්චර ගැඹුරකට සිත යනවද කියලා. එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් කෙරෙහි වෛරයක් ඇති වෙලා ඒ වෛරය යටපත් කරගන්න නොඑක් විදිහට හිතලා බැරි නම් උන්වහන්සේ කියනවා අර ස්වාමීන් වහන්සේ අදාළට වස්තු බෙදලා බලනවා. ඒ තමයි අභ්‍යන්තරික වස්තු ටික බෙදලා බලනවා. මම තරහ වෙලා ඉන්නේ මොහුගේ කෙස් එක්කද, මේ ශරීරයෙහි ලොම් සමගද තරහ, මේ නියපොතු එක්කද, දත් එක්කද, සම එක්කද, මස් එක්කද, මේ කොටස් කරලා බෙදලා බලනවා. එම් බෙදලා බැලුවොත් එහෙම ඇත්තටම අන්තිමට මේ එකම කොටසක් එක්කවත් තරහ නැහැ. ඒ කියන්නේ කොටස් වලට කඩලා බිඳලා බෙදලා තිබ්බොතින් පැත්තකින් එතන සත්වයක්, පුද්ගලයෙක්, මිනිස්සෙක් නැහැ. එහෙනම් අපි තරහ වෙලා තියෙන්නේ මේ සම්මුතියක් එක්ක විතරයි කියලා Tamanට අවබෝධයක් එනවා. ඒ නිසා මේ වත්තු නානත්ත් ඥානය කියන එක එදිනෙදා ජීවිතයේදී මේ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න බොහෝම වැදගත් වෙනවා. මේ ගෝචර කියලා කියන්නේ ඇසුරු කිරීම කියන අර්ථය. ඒ පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කිරීමක් කරනු ලබයි මහත්මයා. එහෙමයි පාලි හාමුදුරුවෝ මේ කියන ගෝචර නානත්ත් ඥානය තවදුරටත් පැහැදිලි කර දෙනවා නම් කෙටියෙන්. ඇත්තම දැන් අපිට ඇහැ කන නාසය හැදිලා තියෙන්නේ පිටස්තරින් එන අරමුණු ගන්න. ඒ පිටස්තරින් එන අරමුණු වල තමයි කියන්නේ ගෝචර කියලා. ගෝචර වෙන දේවල්. ඒකට අපි කවුරුත් දන්නවා ඇහැට රූප තියෙනවා නම් ඉස්සරහින් ඒවා පේනවා. කනට ශබ්ද තියෙනවා නම් ඇහෙනවා. ඊට පස්සේ දැන් හාමුදුරන් වහන්සේ හොඳට පැහැදිලි කළා ඒක බොහොම නිවිසැනසිල්ලේ බලන්න කියලා. දැන් ප්‍රශ්නේ වෙන්නේ මිනිස්සුන්ට එකින් එකට බලන්න බෑ. ඊට කලින් හිත ඇතුලේ ප්‍රශ්න එනවා. ඒ හින්දා තමා අර දැන් අපි සඳහන් කළේ කලිනුත් මේ සමාධිමය ඥානයකුත් ඕනේ ඒ වැඩි කරන්න. ඒ කියන්නේ හිත තැම්පත් වෙලා තියෙන්නත් ඕනේ. හිතට එකපාරට දැන් කවුරු හරි බැන්නොත් ඕවා බලන්නත්. එනිසා මේව පියවරින් පියවරට එන දැනුමකුත් තියෙනවා මෙතන. ඒ නිසා වස්තුනානත්වයේ වෙන් කරලා අඳුනගන්න පුළුවන් වෙනකොට ගෝචර නානත්වයත් කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට ගොදුරු කරගන්න අරමුණු ඇහැ කන ආදී ඉන්ද්‍රියන් ගොදුරු කරගන්න අරමුණු කුමන ඒවාද ඒ වාගේ කුමන ස්වභාවයක් තියෙනවාද කියලා බලන්න. දැන් බලන්න දැන් විද්‍යාවේ තියෙනවනේ දැන් සද්දය කියලා භෞතික විද්‍යාවක විස්තර කරලා තියෙනවා. ඒක තරංග ආයාමය කියලා එකක් තියෙනවා. සංඛ්‍යාති කියලා එකක් තියෙනවා. ඔහොම වෙන් කරලා හොයලා තියෙනවනේ දැන්. ඒ හින්දා එකෙන් හුඟා දේවල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. සද්ද අනුසාරයෙන්. අනිතත් එහෙමයි විදුලිය සහ ගුවන් විදුලිය කියන ඒවා බෙදලා හොඳට හොයලා තියෙන හින්දා දැන් මේ විකාශනයේ ඈත පළාතක බලන්න පුළුවන් අහන්න පුළුවන්. ඒතර ඒකෙන් තේරෙනවා ඒවා බෙදපුවාම තව වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි බුදුදහම කියන්නේ හිතෙන්ම මේ වැඩි කරන්න පුළුවන් මේ කනට ඇහෙන්නේ මොනවද?
ඇහැට පේන්නේ මොනවද කියලා. ඒවා තවදුරටත් විග්‍රහ කරනකොට මේවා කනට ආවට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. අපි තුමු දැන් තරහ කියන වෙලාවේ නෙවෙයි අනිත් වෙලාවට බලන්න පුළුවන්. බලලා පුරුදු කරගත්තොත් අර වෙන ප්‍රශ්නයකදීත් ඒක ආයෝජනය කරන්න පුළුවන්. ආන් ඒ විදිහට තමයි මේක කලින් කරන්න ඕනේ නේ. මොකද තරහ එනකම්ම හෝ වෙන ප්‍රශ්නයක් එනකම්ම හිත ගැන බලන්නේ නැතුව ඉන්න හොඳ නැහැ. හිත කලින් බලන්න කොහොමද සද්දයක් අපිට ඇහෙන්නේ. ඒතර බුදුදහමේ පැහැදිලි කළා, හාමුදුරුවෝ පැහැදිලි කරා. ඒතර පස්ස කියලා. ඒ කියන්නේ ස්පර්ශයක් එන කනට සද්දයක් ඇහුණාම එතන සම්පස්ස කියලා එකක් ඇති වෙනවා. ඒක හිතත් එක්ක සම්බන්ධ වෙලා කිරින්නේ. ඒතකොට ඇති වෙනවා ස්රෝත කියලා විඥානයක් ඇති වෙනවා. ඒක අපි සිංහලෙන් කියන්නේ ඇහෙනවා කියලා. අපි ඊට වඩා දෙයක් කියන්නේ නැහැ. ඒකට පාලියෙන් කියන්නේ සෝත විඥානය කියලා. කනින් ලබාගත් විඥානය. හැබැයි මතක තියාගන්න ඕනේ මේක පිටින් ආපු එකක් නෙමෙයි ওই විඥානය. ඇතුලෙන් ආපු එකකුත් නෙවෙයි. ඒ විලාවේ හටගත්ත එකක්. දැන් අපි තුන් බෙරේකට ගහනවා කියලා කවුරු හරි. ඒතකොට බෙරේකට අතින් හරි ලීයකින් හරි ගහනකොට සද්දයක් එනවා. මේ සද්ද බෙරේ කලින් තිබුණෙත් නැහැ. ඒක අර ලී දණ්ඩේ තිබෙත් නැහැ. මේක වැදීම නිසා ඒ ස්පර්ශය නිසා ඇති වෙන අලුත්ම එකක්. ඒ වගේමයි හිත කියන එක. ඊයේ ඉඳන් ආපු හිතක් නෙවෙයි ඔය වෙන්නේ. හිතක් හටගන්නේ ඒ වෙලාවෙමයි. ඒ නිසා තමයි මේවා හරියට තේරුම් ගන්න ඕනේ කියලා කියන්නේ. දැන් ඊයේ හිතක් අපිට දැන් නැහැ. දැන් අලුතෙන් හිත අනවතරව එන නිසා දැන් අපි දියැලක් බලන්න ගියොත් ඊයේත් ගියා නම් ඒ දියැලේ වතුර නෙවෙයි අපි දකින්නේ. නමුත් අපිට මේ විදිහටම පේනවා අද ඊයේ දියැල වගේ. ඒ වගේම තමයි හිත කියන එකත්. පුංචි කාලේ ඉඳන් ආපු එක හිතක් නෙමෙයි මේ ක්‍රියා කරන්නේ කියලා. ඒකයි සුතමේ ඥානෙ ඕනෙන්නේ. මේවා දැනුමක් අපිට අවශ්‍යයි අහලා ඉගෙනගෙන. එතකොට අපිට තේරෙනවා මේ හිතක් හටගන්නේ ඒ විලාවෙමයි. නිසා ඒ විලාවේ මේ ප්‍රශ්න විසඳාගත්තේ හුඟා දේවල්. ගැටලු කියන දේවල් ඒ හිත කියන එක අඳුනාගත්තොත් හිතට මුලා වෙන නිසා තමයි ඒක තේරුම් ගන්න බැරි නිසා මේ අවුල මිනිස්සුන්ට එන්නේ. ඒ නිසා දුකින් කනගාටුවෙන් දැන් සමහර කෙනා හරි ප්‍රශ්නනේ කියලා. ඉතින් ඇයි එහෙම කියන්නේ? මේ බෞද්ධයෝනේ කියන්නේ නේද? එතකොට එයා තේරුම් ගන්නේ නැහැ මේ හිත කොහොමද එහෙම උනේ කියලා. එයා හිතන්නේම බාහිරේ තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්නේ කියලා. බාහිරින් හේතු වුණාට මේ හිතේ ඇතුලේ මේ දුක ප්‍රශ්න හුඟක් හැදින්නේ. ඒ නිසා තමයි ඒක निराකරණය කරගන්න මේ පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා සුතමේ ඥානෙ. ඒ වගේම අර ගෝචර නානත්වය කියන එක. ඒ කියන්නේ ගොදුරු වෙන ස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලට ගොදුරු වෙන අරමුණු වල තියෙන නානත්වය. ඒ කියන්නේ විනාශකම් අඳුනා ගන්න ඕනේ. එහෙම විනාශකම් අඳුනා ගන්න අපිට පුළුවන්කම ලැබෙන මේ හිතක් අඳුනා ගන්න. හිතක් අඳුනා ගන්න පුළුවන්කම වුණොත් අපිට බොහොම සහනදායක මානසික තත්ත්වයක් ගොඩනගා ගන්නට පුළුවන් වෙනවා. මේ හැම ඥානයකින්ම ඕනේ කරන්නේ ඒකයි. නැත්නම් ඥානය සඳහා කරනවා නෙවෙයි. ඥානය වුමනා වෙන්නේ සාමී සඳහායි. සංසුන් වීම සඳහායි. බුද්ධ ආගම උපරිම කියන්නේ උපසමය කියන එකයි. සංසුන් වීම සඳහා ඒක අවශ්‍ය වෙන්නේ. එතකොට මේ පුද්ගලයා සංසුන් වෙනකොට මේ පවුලේ අය සංසුන් වෙනවා. ගමස් සංසුන්, රට සංසුන් වෙනවා. එහෙම මිසක් අපිට වෙන ක්‍රමයක් නැහැ. මේක බාහිරින් සංසුන් කිරීමේ උපක්‍රමයක් මිතික් නැහැ. ඒ නිසා මොනවා දියුණුණත් මනුස්සයා සංසුන් වෙන්නේ අභ්‍යන්තරික හඳුනාගත්තොත් තමයි කියන එකයි බුද්ධ මේ කියන ගෝචර ඥානීය නොමැති වීම තරහ යෑම ද්වේෂයට හේතුපාදක වෙනවා කියන එක වහන්සේ පැහැදිලි කරන්නේ. ඔව් ඇත්තෙම ඒ අභ්‍යන්තර සහ බාහිර කියන අර ඒ තියෙන අඳුනා නොගැනීම කියන එකමයි. එහෙමයි ස්වාමීනි වහන්සේ. අද පොහොය දින සාකච්ඡාවට අපට ලැබෙන කාලය එපමණයි. අප අද අවධානයට ලක් කළේ ඥානීය කියන ඒ සරල වශයෙන් දැනුණත් පෙනුණත් එහි තියෙන ගැඹුරු ස්වභාවය මා හිතන්නේ පටිසම්භිදා මග්ගෙහි සඳහන් වෙනවා අපූර්ව ලෙස. අද ඒ අංශ වලින් කිහිපයක් කෙරෙහි පමණයි අපට අවධානය යොමු කරන්නට කාලය ලැබුණේ. අප තවත් පොහොය දින වැඩසටහනකින් අප ඉතිරි කරුණු පිළිබඳව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහනට වැඩම කළ අපේ ගරු ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා පූර්වකව අපේ කෘතඥතාව පුද කර සිටිනවා. අප තවත් පොහොය දින වැඩසටහනකින් හමු වෙමු.